ඒ ඇසිරිමත් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ ඒ උතුම් වූ අසමසම ප්‍රඥාවෙන් ඒ පිරිසිදු දැකීම මෙසේ දේශනා කොට වදාළ තවයි අපිට මේ සූත්‍රය තුලින් පේන්නේ. ඉතින් අපි දැන් ක්‍රමානුකූලව බලමු ඒ කුමක්ද දේශනා කළා තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ මේ කායानुපස්සන හයක් දේශනා කළා තියෙනවා. කායानुපස්සනාව කියන උතුම් වූ ඒ අනුපස්සනාව යටතේ පබ්බ හයක් විග්‍රහ කරලා තියෙනවා. මේ ඉස්සෙල්ලා මම ඒක ගැන සඳහන් කළා. ඒකේ මුලින්ම තියෙන්නේ මොකක්ද? මුලින්ම තියෙන්නේ ආනාපාන පබ්බය. ආනාපාන පබ්බය. කතංචපන භික්ඛවේ භික්ඛු කායේ කායानुපස්සේ විහෙරති ඉද භික්ඛවේ භික්ඛු අරඤ්‍යගතව රුක්ඛමූලගතව ශුඤ්ඤාගාරගතව නිසීදති පල්ලංකං අවිජිත්ත උජුං කාය පනිදාය පරිමුඛ සති උපට්ඨපෙත්තා එනදී වශයෙන් විග්‍රහ කරමින් අන්න සතෝ අස්සසන්තෝ පජානාති අස්ස සති පජානාති සතෝ පස්ස සති පජානාති එනදී වශයෙන් ඕන්න විග්‍රහ කරන්න පටන් ගන්නවා. මොකද්ද? ආනාපාන සති භාවනාව. සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්සසීසාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්සසීසාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං අස්සසීසාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං පස්සසීසාමීති සික්ඛති යනාදී වශයෙන් දැන් මෙන්න දේශනා කරනවා මෙතන බුදු පියාණන් වහන්සේ දැන් ඔය අනුපස්සනාව කායානුපස්සනාව යටතේ ආනාපාන සතිය දේශනා කරනවා. මේ ආනාපාන සතිය දේශනා කරනකොට කවුරුවත් මේ වරද වටහා ගන්න එපා. මෙතන තියෙන මේ ಉದ್ದೇಶය විතරයි. මෙතනින් එහාට නිर्देश තියෙනවා. විශේෂයෙන් මහා රාහුලවාද සූත්‍රයේ ඇතුළත් වෙන ආනාපාන සතිය පිළිබඳ විග්‍රහයක්. ඒ වගේම තවත් සූත්‍ර තියෙනවා කොටෙකුත්. පුංචි රාහුල හාමුදුරුවන්ට ආනාපාන සතිය දේශනා කළාම රාහුල හාමුදුරුවෝ සාරිපුත්ත නම් වූ අපගේ අග්‍ර ශ්‍රාවක උතුමන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි කෙසේද මහත්ඵල මහානිසංස ඇති ආකාරයෙන් මේ ආනාපාන සතිය වඩන්නේ කියලා. අන්න එතකොට අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මහා ධම්සේනවි අග්‍ර ශ්‍රාවක සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා රාහුල මෙසේ වඩන්න. අන්න යනාදී අන්නේ දේශනාව තියෙනවා මහා රාහුලවාද සූත්‍රයේ. අද අරගෙන බලන්න. අන්න එතෙන්දි පෙන්නනවා මොකද්ද? ඒකයි මං කිව්වේ එක සූත්‍රයක් බලලා එක ටිකක් බලලා ಉದ್ದೇಶය විතරක් බලලා නිर्देश පටිනිर्देश ඔක්කොම කැලේට විසිකලි වල Tamanට ඕනේ හිතා ගන්න යන්න එපා. එහෙම ගත්තොත් තමයි මේ ධර්මය වර්ධින්නේ. නිකම් මෙතන හුස්ම ගන්නවා පහ කරනවා කියලා නෙමෙයි හිතන්න කිව්වේ මේ. මේ ಉದ್ದೇಶය නිर्देश පටිනිर्देश බලන්න ඕනේ මේ ආනාපාන සතියේ. එතන තියෙන මොකද්ද? අනිච්චානුපස්සී අස්සසීසාමිති සික්ඛති අනිච්චානුපස්සී පස්සසීසාමිති සික්ඛති ලෝකෝත්තර ආනාපාන සතිය කියන්නේ මොකද්ද? නිකම්ම නිකන් ඉඳගෙන ඉවරලා හුස්ම ගන්නවා හුස්ම පහ කරනවා හුස්ම ගන්නවා හුස්ම පහ කරනවා කියලා හිතින් එකද? එහෙනම් කෝ ලෝකෝත්තර ආනාපාන සතිය සහ ලෞකික ආනාපාන සතිය අතර වෙනස? ඔය දෙකම එකයිනේ. දැන් ඔතනම් පැහැදිලි කරා නේද? දැන් ඕකම් බලන්න විග්‍රහ කරද්දී ලෞකික ආනාපාන සතිය උජුං කාය පනිදාය පරිමුඛ සති උපට්ඨපෙත්තා කියන විග්‍රහ කරන්නේ කොහොමද කියලා. පරිමුඛ කියලා කියන්නේ තොල උඩ මේ නාසයේ සුලං රැල්ල වදින තැන පරිමුඛය. එතන වදින සුලං රැල්ල ගැන අවධානය යොමු කරන්න කියලා නේද කියන්නේ. ලෞකික ආනාපාන සතියේදී. දැන් මේ විග්‍රහයේ ලෝකෝත්තර ආනාපාන සතිය. පරිමුඛං සති උපට්ඨපෙත්තා කිව්වේ ඒකද කියලා බලන්න. දැන් පේනවනේ ධර්මයේ තුලින්ම. අපි කියන ඒවා නෙවෙයි මේ. පටිසම්භිදා මාර්ගාපගෙන යන විග්‍රහ වෙන්නේ. සාරිපුත්‍රයන් වහන්සේගේ දේශනාව. එතකොට ආයි කාටවත් නැහැ කියන්න බෑනේ. දැන් එතන කියලා තියෙන පරිමුඛං සති උපට්ඨපෙත්තා කියන්නේ මේ කට උඩ නැත්නම් මේ තොල උඩ උඩු තොල උඩ මේ නාසයේ සුලං රැල්ල වදින තැන කියලාද ඔය තියෙන්නේ. පරිග්ඝාටේන කිව්වේ ඒකයි කිව්වේ. පරිග්ඝාටේන මුඛං කියන්නේ නිර්යානිකං නෛර්යානිකං කියන එක. නිවන ළඟා කර ගැනීමේ අදහසින් කියන එකනේ සති උපට්ඨපෙත්තා කිව්වේ. නිවන ළඟා කර ගැනීමේ අදහසෙන් සිහිය පිහිටවන්න කිව්ව මිසක් කට උඩ මේ උඩු තොල උඩ නාසයේ සුලං රැල්ල වදින තැන සිහිය පිහිටවන්න කියලා තියෙනවද ඔක? කොයිවත්. අනේනම් බලන්න ඕන. ඒකේ වෙහනම් නිවන සිහි කරගෙන හුස්ම ගන්නවා හුස්ම පහ කරනවා.
හුස්ම ගන්න හුස්ම පහ කරනවා කිය ඉන්න කියලාද ඔය කිව්වේ? එහෙනම් ඊට වැඩි කොච්චර ගැඹුරු අර්ථයක්ද මේ දේශනා කරන්නේ? මොකද්ද මේ දේශනා කරේ? අනිච්චානුපස්සී අසසිස්සාමිති සික්කති. දැන් මේ අනුපස්සනාව පවත්තන්න, මේ අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සන, අනාත්මානුපස්සන, අසුභානුපස්සන ඕන අනුපස්සනාව පවත්තන්න අපට යම්කිසි තියෙන්න ඕන යම්කිසි මේ අනුපස්සනාව පවත්වාගෙන යාමට යම්කිසි ආකාරයක දිරි බලයක්. එතකොට අපි මොකද කරන්නේ? දැන් අපි සාමාන්‍ය භාවිතයක ඉඳලා අනිච්චානුපස්සනාව වැඩුවොත් එහෙම. එතකොට ටික වෙලාවක් වඩයි තමයි. හැබැයි වැඩි වෙලාවක් වැඩින්නේ නැහැ. නතර කළා දාන්න පුළුවන්. මොකද නීවරණ නැගිච්ච ගමන් අතහැරලා දානවා වැඩි. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ පෙන්නන්නේ පසුබහින සටනක් එහෙම නෙමෙයි. උන්වහන්සේ පෙන්නන්නේ මායයත් එක්ක අකණ්ඩව කරන සටනක් ගැන. එතකොට අනිච්චානුපස්සී අසසිස්සාමිති සික්කති අනිච්චානුපස්සී පස්සසිස්සාමිති සික්කති. හුස්ම ගන්නවා හුස්ම පහ කරනවා කියන්නේ හිත හිතින්න කියලා නෙමෙයි මේ කිව්වේ. හුස්ම ගනිද්දිත් අනිච්චානුපස්සනාවෙන් යුක්තව වාසය කරන්න. හුස්ම පහ කරද්දිත් අනිච්චානුපස්සනාවෙන් යුක්තව වාසය කරන්න. මේකට ඕන අනුපස්සනාවක් යොදා ගන්න පුළුවන්. අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්මානුපස්සනාව, අසුභානුපස්සනාව කැමැති අනුපස්සනාවක් යොදා ගන්න. හැබැයි වෙන්න ඕනේ මෙච්චරයි. උඩට හුස්ම ගනිද්දිත් හුස්ම පහළ දාද්දිත් ඒ කිව්වේ සුද්ධ සිංහලෙම කිව්වොත් හුස්ම පාස අනුපස්සනාවේදී හුස්ම පාසා තමන්ලගේ ධර්ම අවබෝධය අනුකූලව මෙනෙහි කරන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් හුස්ම පාසා අනුපස්සනාවේදී නැත්නම් හුස්ම ගත්තා හුස්ම පහළ දැම්මා හුස්ම ගත්තා හුස්ම පහළ දැම්මා කියලා මොකක්ද අන්තිමට ලැබෙන්නේ බලන්න. අනිත් එක දැන් ඔතන කියලා නෑනේ. උඩුතොල උඩ සිහිය පිටවන්න කියලා. එහෙම එකක් නෑ. එහෙනම් මොකක්ද මේ භාවනාවේ තේරුම? එහෙනම් අන්න එකයි තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ මෙතන ಉದ್ದೇಶ විතරයි තියෙන. එහෙනම් නිर्देशයේ විග්‍රහ කරන මහා රාහුලවාද සූත්‍රය ඇතුළත තවත් නිर्देश තියෙනවා කීපයක්. ඒ සියල්ලෙහිම ඇතුළත් වෙන්නේ මොකද්ද? මෙන්න මේ අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ කියන මේ අනුපස්සනාවන් යුක්තව ඒ බුද්ධලයට ගැලපෙන අනුපස්සනාවකින් යුක්තව එකට ඉඩ දීලා තියෙනවා. ගැලපෙන අනුපස්සනාවකින් යුක්තව හුස්ම පාසා සිහිය පිහිටුවගෙන ඒ ධර්මය අනුපස්සනා කරන්න. ඇයි හුස්ම පාසා කිව්වේ? ඇයි හුස්ම අල්ලගත්තේ? අපි ජීවිතේ අකණ්ඩව කරන එකම වැඩේ. මැරෙනකම්ම නොනවත්වා කරන එකම වැඩේ හුස්ම ගන්න එකයි පහ ගන්න එකයි. මොහොතක්වත් නවත්තන්නේ නැහැ. නිදාගත්ත කියලා නවතින්නෙත් නැහැ. කිසිම අවස්ථාවක නවතින්නේ නැහැ. කිසිම ඉරියව්වකදී නවතින්නේ නැහැ. කිසිම ඉරියව්වකදී නවතින්නේ නැති කිසිම ස්ථානයකදී නවතින්නේ නැති මරණය තෙක්ම අකණ්ඩව ක්‍රියාත්මක වන ක්‍රියාවලිය මේ හුස්ම ගැනීමයි හුස්ම පහ කිරීමයි. එහෙනම් මෙන්න මේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය නිකම් හුස්ම ගන්නවා හුස්ම පහ කරනවා කියන එක නෙවෙයි. එහෙම ඕනනම් කැමති කෙනෙක්ට කරන්න පුළුවන්. සමහර අය ඉන්න කොච්චර බණ දේශනා කරත් ධර්මයේ දේශනා කරත් ඒක Tamanට ඕන විදිහටයි පිළිගන්න යන්නේ. එහෙම කරගත්තා. ප්‍රශ්නයක් නැහැ. මොකද බුද්ධ භාෂිතයට උඩින් ගිහිල්ලා Tamanට උමනා දේ හරි කියලා ඔප්පු කරගන්න උත්සාහ කරන පිරිසකුත් ඉන්නවා. ඒ අයට නෙමෙයි මේ බණ. මේ ධර්මයේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයට සුවචව කන්නේ ණයටයි. අවබෝධය තුලින් බලන ධර්මයේ දිහා. එහෙනම් හුස්ම පාසා සිහිය පිහිටව ගන්න පුළුවන්කම ලැබුණොත් අනුපස්සනාව තුල. ඒ කියන්නේ හුස්ම ගන්නකොට තම සිහියත් මේ හුස්ම ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලියත් එක්ක ගැට ගහලා තියාගන්න. දැන් මේ මොකද මේක නොනවතින වැඩක් නේ. එහෙනම් ඒ නොනවතින වැඩෙත් එක්ක අනුපස්සනාවත් ගැට ගහලා තියාගත්තාම අන්න අනුපස්සනාව නොනවතින තලයට එනවා. එතකොට මොකද වෙන්නේ? ඒ අනුපස්සනාවත් එක්ක සිත සංසිඳෙන්න ගන්නවා. සිත සංසිඳනකොට මොකද වෙන්නේ? සබ්බ කාය කිව්වම උතන චක්කු කාය, සෝත කාය, ගාන කාය, જીව කාය, කාය කාය, මනෝ කාය සියලු කායයන් අයිති වෙනවා. ප්‍රධාන වශයෙන්. ඔතනින් බාහිර කාය කියන්නේ බාහිර වශයෙන් ගත්තාම පංචද්වාර වශයෙන් ගත්තාම චක්කු කාය, සෝත කාය, ගාන කාය, જીව කාය, කාය කාය කියන පහ. අභ්‍යන්තර වශයෙන් පවතිනා වූ මනෝද්වාරේ මනෝ කාය. යනාදි වශයෙන් මේ සියලු කායන්
විවේකයටපත් වෙලා දැන් මොකද කරන්නේ? ඒ කායන් තුලින් කර්ම රැස් වෙන ක්‍රියාවලිය නතර කරගෙන ඉන්නවා. නිකන් නෙමෙයි ඉන්නේ. නිවන ළඟා කර ගැනීමේ අරමුණින් ධර්මය නුවණින් සිහි කරමින් හුස්ම ගන්න එක මොකටද අල්ලගත්තේ? හුස්ම ගන්න එක තමයි නොනවති සිද්ධ වෙන ක්‍රියාදාම. එහෙනම් නොනවති අනුපස්සනාව වැඩෙන්න ඕන. නොනවති මේ විදිහට අනුපස්සනාව වැඩනකොට මොකද වෙන්නේ? අනිච්චානුපස්සී අස්සසීසාමිති සික්කති. අනිච්චානුපස්සී පස්සසීසාමිති සික්කති. දුක්ඛානුපස්සී අස්සසීසාමිති සික්කති. දුක්ඛානුපස්සී පස්සසීසාමිති සික්කති යනාදී වශයෙන් ඔය විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ හතරම වැඩෙනවා නම් මොකද වෙන්නේ? මොහොතක් පාසායා ඒ උතුම් වූ විදර්ශනාව තුළ සමතය තුළ පිළිනවා. විදර්ශනා සමත යුගනද්ද වැඩෙන්න ගන්නවා. දැන් මොකද වෙන්නේ? මේ සමත විදර්ශනාව තුළ සිත සංසිඳෙනවා. සම්නිසීදති සම්තිට්ඨති ඒකෝදි හෝති සමාධියති. එතකොට මොකද වෙන්නේ? අතුලාන්ති සිසිල් වෙනවා. අතුලාන්ති සංසිඳෙනවා. ඒ සංසිඳුණු මනසින් යුක්තව සංසිඳුණු සිතින් යුක්තව සමාධිය ගොඩ නැගෙනවා. එහෙනම් මේ සමාධිය ගොඩ නැගෙන්න මොකද වෙන්නේ? අනර හුස්ම පිළිබඳ තියෙන සිහියත් බලවත් වෙන්න ගන්නවා. ඒ කියන්නේ ඒ මට්ටමට සිහිය වැඩෙනකොට අන්න හුස්ම ගන්න එකත් හුස්ම පිට කරන එකත් සිහියෙන්ම යුක්තව සිද්ධ වෙනවා. ඒක අත්දකින්න පුළුවන් දෙයක්. එතකොට අන්නර කියන විදිහට දීර්ඝ හුස්මක් ගන්නවා නම් ඒක දීර්ඝයි කියලා පේනවා. කෙටි හුස්මක් ගන්නවා නම් ඒක කෙටි හුස්මක් කියලා පේනවා. දැන් බලන්න අපි එදිනෙදා භාවිතය තුළදී මේ ඕනතරම් අපි කොච්චර හුස්ම ගත්තත් අපි දන්නවද මේ කොහොමද ගත්තේ මේ හුස්ම කියලා? දීර්ඝ හුස්මක් හෝ කෙටි හුස්මක් කියන එක නේ. දැන් ඕක විග්‍රහ කරන්න පුළුවන් වෙන විදිහකට මේ මෙතන තියෙන හුස්ම ගන්න කයක් විතරයි. මේක සත්පුද්ගල ප්‍රපංච දෘෂ්ටියෙන් නිදහසෙන්නයි මේ හුස්ම ගන්න කයක් විතරක් තියෙන කියලා හිතන්නේ කියලා. එහෙම එකක් ඉතින් එක එක්කෙනාට අර්ථකථනය කරන්න පුළුවන්. මම ඒකයි කියන්නේ. ධර්මයේ එක එක්කෙනාට එක එක විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. හැබැයි නුවණින් දකින්න ඕන අපි මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. මොකටද මේ අනුපස්සනාවන් හිමිරත වෙන්නේ? අන්නර විපල්ලාස දුරු කරගන්න. විපල්ලාස දුරු කරගන්න. අර උපාදාන දුරු කරගන්න. අර ඕගයන් තරණය කරන්න. කෙලෙස් සංසිඳවන්න. ඉතින් සත්පුද්ගල ප්‍රපංච දෘෂ්ටියෙන් සියල්ලම සංඥාවෙන් චිත්තයෙන් නිදහස් වෙන තමයි මේ ඔක්කොම කරන්නේ. ඒක අමුතුවෙන් ආ කියන්න දෙයක් නැහැ. එතකොට මේ හුස්ම ගන්න කයක් විතරයි මෙතන තියෙන්නේ කියලා හිතුවොත් එතකොට නම් එතනින් එහාට මුකුත් කරගන්න බැරි වෙනවා. හුස්ම ගන්න කයක් විතරයි මෙතන තියෙන්නේ. එහෙම ගත්තොත් හුස්ම ගන්න කයක් විතරයි තියෙන්නේ කියලා කාගරි බෙල්ල කැපුවොත් මොකෝ වෙන්නේ? තරහතන් ආද කෙනෙක්ට දෙන හුස්ම ගන්න කයක් විතරයි මෙතන තියෙන්නේ කියලා බෙල්ල කැපුවොත් එහෙම කවුරු හරි පාප කර්මයක් නෙවෙයි අයියේ. හුස්ම ගන්න කයක් විතරයි මෙතන තිබුණේ. එහෙම හරියනවද? ඒ තමන් හදාගන්න ඒවා. මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ මේ අකණ්ඩව මේ ආනාපාන සති සමාධිය වැඩෙන ආකාරي බුදු පියාණන් වහන්සේ දේශනා කරන මෙන්න මෙහෙම කටයුතු කරොත් මොකද වෙන්නේ? මේ සමාධිය බලවත් කරගන්න පුළුවන්. මේක ප්‍රගුණ කරගත්තොත් ඕන ඉරියව්වකදී මේ ආනාපාන සතිය වැඩෙනවා. ඉඳගෙන නෙමෙයි මේක. දැන් නමුත් අර මුල් අවස්ථාවේදී අපිට මේක හිඳගෙන වඩන්න සිද්ධ වෙනවා. මොකද මුල් අවස්ථාවේදී හිඳගෙන භාවනාව වඩන්න ඕන. මොකද එතකන් දැන් ඕනම දෙයක් තියෙනවනේ. දැන් අපිට ඕනම දෙයක් පුළුවන් ඉස්සෙල්ලා දැන් ප්‍රගුණ කරද්දී අපිට ඒකේ ආධුනික මට්ටමක් තියෙනවනේ. ඊට පස්සේ ඒක ප්‍රගුණ වුණාට පස්සේ දැන් වාහනයක් එලවන්න යනකොට බොහොම අමාරුවේ මුලදී බොහොම සැලකිල්ලෙන් පාරේ වාහන නවත්තගෙන ඉඳගෙන අනිත් වාහනේ එද්දි පොඩ්ඩක් ඈතකට වෙලා කානුවකට බහැලා එහෙම ඉඳලා තමයි යන්නේ. හැබැයි හොඳට වාහනේ ප්‍රගුණ වුණාට පස්සේ අන්න පුළුවන්කම ලැබෙනවා අර අනිත් වාහන අස්සෙන් ඕන ඇතුළකින් දාලා ඕන විදිහකට පාරේ ගමන් කරන්න. හැබැයි අර වාහනේ හොඳට වශී වෙනකම් පුරුදු වෙනකම් අපි බොහොම හිටියා පොඩක් නිස්කලංකව. එකපාරටම පාරවල වාහනේ පැදෙව්වේ නැහැ. පිට්ටනි වල පාළු පාරවල තමයි ඉස්සෙල්ලා වාහනේ පැදෙව්වේ. ඒ වගේ අපිට සිද්ධ වෙනවා මේ අනුපස්සනා මේ භාවනා වැඩෙනකම් මේ සමාධි හොඳට වැඩෙනකම් හොඳට ප්‍රගුණ කරා. ප්‍රගුණ කරාට පස්සේ අපිට පුළුවන් ඕනම ඉරියව්වකදී මේ භාවනාව මතු කරගෙන ගන්න. හොඳටම ප්‍රගුණ වුණාට පස්සේ ආනාපාන සතිය ඕන ඉරියව්වකින් යුක්තව වැඩෙන. එහෙනම් ඒක අත්දකින්න පුළුවන් එකක්. ප්‍රගුණ කරන්න ඕන ඒකට. ප්‍රගුණ කරන්නේ නැතුව නිකන් කයි කතන්දර කිව්වට වැඩක් නැහැ. අත්දකින්න ඕන. මේ භාවනාව මේ හැම දෙයක්ම අත්දැකීම. අත්දැකීමක් නැතුව යමක් ගැන කතා කරලා තේරුමක් නැහැ අතන. ඉතල අත්දකින්න ඕන.
එක මොහොතක් හරි වඩලා තියෙන්න ඕන. ඊට පස්සේ Tamanටම පුළුවන් අත්දකින්න මේක ඇත්තද බොරුවක්ද කියලා. එහෙනම් හුස්මක් පාසා අනුපස්සනාව වේදිනවා නම් අන්න එතන වැඩෙනවා ආනාපාන සතිය. හුස්ම අනුවම සිහිය පිහිටවලා වැඩිච අනුපස්සනාව. ඒක ආනාපාන සති කියන්නේ. එතකොට මේ ආනාපාන සති කියන්නේ යම් කිසි ක්‍රමවේදයක්. ඒක ඇතුළට අපට අර කිව්ව අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන ඕන අනුපස්සනාවක් ඇතුළත් කරගන්න පුළුවන්. ඊට අනුකූලව හුස්මක් පාසා ඒ අනුපස්සනාව යෙදුනා නම් ඊට අනුකූල සමාධියක් වැඩෙනවා. එහෙනම් අන්න ඒකයි පින්වතුනි එතනදී ඔය ආනාපාන සති පබ්බේ කියලා කියන්නේ. ඒකයි මෙතන මේ ಉದ್ದೇಶය විතරක් දක්වලා තියෙන්නේ. දැන් මෙතන නෑනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන කොටස් ටික. එහෙනම් ඒක ඇතුළත් වෙනවා නිर्देशවල. අනේ නිर्देशවල පෙන්නනවා. එහෙනම් මෙන්න මේ ආනාපාන සති කියන්නේ මේ භාවනා යම්කිසි ක්‍රමවේදයක්. මෙන්න මේ ක්‍රමවේදය දැන් මේ ක්‍රමවේදය තුලින් මොකද්ද සිහි කරන්න ඕන කියලා දන්නේ නැති වුනහම අන්න අර තාපසය කැලෑවලට ගිහිල්ලා මොකද කරේ? ඔය ආනාපාන සති භාවනාව. මොකද පෙර බුද්ධාන්තර ඉඳලා පැවතෙන ලෝකයක් නෙමේ තාම තියෙන්නේ. කකුසඳ කොණාගම කාශ්‍යප යනාදි වශයෙන් පෙර බුදු පියාණන් වහන්සේලා තුන් නමක් වැඩ හිටියනේ. ඒකෝර උන්වහන්සේලාගෙන් ශේෂ වෙලා ආපු ආනාපාන සති භාවනාව පස්සේ කාලේ එනකොට මොකද වුනේ? හුස්ම ගන්න එක හුස්ම පහ කරන එක විතර සීමා වුණා. එතකොට පරිමුඛං සති උපට්ඨපෙත්තා කියලා හිතුවාම හිතුවා මෙන්න මෙතන මේ මුඛේ උඩුතොල උඩ සිහිය පිහිටවන එක කියලා. දැන් සමහර අය මේ අටුවා ග්‍රන්ථල් ලියලා තියෙනවා එහෙම කියලා. එතකොට මේ පටිසම්භිදා මග්ගප්පකරණ එහෙම දැක්කේ නැද්ද දන්නේ? පටිසම්භිදා මග්ගප්පකරණේ ආදී මේ උතුම් වූ බුදු පියාණන් වහන්සේගේම ත්‍රිපිටක රත්නයට ඇතුළත් වන්නා මේ පෙළ වාසිතයටම අයිති වන්නා වූ මේ ග්‍රන්ථ පරිශීලනය කළා නෙවෙයිද දන්නේ ඒවා ලිව්වේ. දැන් වාදිවාද කරන්න පුළුවන් මේව මේ භික්ෂූන් විසින් හිතලා කියන එක අන්න. පැහැදිලිවම තියෙන උතුම් වූ ත්‍රිපිටකය තුල. එතකොට අන්න බලා ගන්න පුළුවන් කාටවත්. එතකොට වාදිවාද සියල්ල කැලේ. අර තාත්තා කුඹුරට ගිහිල්ලා උදැල්ල අතට ගන්න කලින් නමෝ බුද්ධාය කියලා වැන්දා. බුදු පියාණන් වහන්සේව සිහිපත් කරලා නමෝ බුද්ධාය කියලා වැඳලා උදැල්ල අතට ගත්තා. තාත්තා වාහනේ අතට ගන්න ඉස්සෙල්ලා නමෝ බුද්ධාය කියලා බුදු පියාණන් වහන්සේ ගුණය සිහිපත් කරලා සුක්කානම අතට ගත්තා. පුතා මේක බලාගෙන හිටියා. පුතා දැනගෙන හිටියේ නෑ මේ මොකද්ද වෙන්නේ කියලා. කාලාන්තරයක් යනකොට තාත්තා මලා. දැන් පුතා විතරයි ඉන්නේ. දැන් පුතා මොකද කරන්නේ? පුතත් වෙලට ගියා කුඹුර කොටන්න. දැන් තාත්තා වෙන්දි බුදු පියාණන් වහන්සේට කියලා ඒ දැක්කේ නෑ මේ හිතින්නේ වන්දනා කරේ නමෝ බුද්ධාය කියලා. පුතා හිතුවා මේ වඳින්නේ උදැල්ලට කියලා. පුතා මොකද කරේ? උදැල්ලට වැදලා උදැල්ල අතට ගත්තා. තාත්තා වෙන්දි බුදු පියාණන් වහන්සේටයි නමෝ බුද්ධාය කියලා වැඳලා සුක්කානම අතට ගත්තී කියලා දැක්කේ නෑ බුදු ගුණ සිහි කරලා සුක්කානම අතට ගත්තී කියලා. පුතා මොකද කරේ? අර අචේතනික යන්ත්‍රයට සුක්කානමටයි ටයර් වලටයි ඔක්කොටම වැඳලා අතට ගත්තේ. කාලයක් යනකොට මොකද වුනේ? අර්ථය නැසුණ ක්‍රියාව විතරක් ඉතුරු වුණා. ඒ විදිහට බුද්ධාන්තර ගණන් ඈතට එනකොට මොකද වුනේ? ලෝකෝත්තර ආනාපාන සතියේ ලෝකෝත්තර කැලේ හැලුණා. ආනාපාන සතිය විතරක් ඉතුරු වුණා. අර්ථය නැසුණ ක්‍රියාව ඉතුරු වුණා. ඊට පස්සේ හුස්ම උඩට අදිනවා පහළට අදිනවා එහෙම කර කර හිටියා. ඒකනොත් වායෝ කසිනේ උදා කර ගන්න පුළුවන්. ඒ වැඩින්නේ වායෝ කසිනේ. සුලං රැල්ලට හිත පිහිටවල වැඩින්නේ වායෝ කසිනේ. ඒකට තමයි ලෞකික ආනාපාන සතිය කියන්නේ. ඉතින් එහෙම එකක් වඩා ගන්න පුළුවන්. හැබැයි ඒකෙන් අවබෝධයක් නම් වැඩින්නේ නැහැ. සමාධියක් වැඩි. ලෞකික සමාධියක් ඊටාම ලාමක. ලාමක සමාධියක් වැඩිනවා. කිසිම තේරුමක් නැති. මොකද කොහෙත්ම සංසාර දුකින් නම් නිදහස් වීම සංසාර දුකින් තියා ඒ භවයේ දුකින් නම් නිදහස් වෙන්න බෑ. මොකද ඕන තරම් එහෙම ලෞකික සමාධි වඩපු තාපසයෝ චතුර්ථ ධානයකම වඩලා පිරිහිලා ගිහලා අන්තිමට මහා හොරු බවටත් පත් වෙලා තියෙනවා. ඔය අට කතාව සඳහන් ඉන්නේ. අර එක්තරා දවසක මම කතාව සඳහන් කළේ. සීහල වත්තුවේ සඳහන් වන්නා වූ ඊට ඉස්සෙල්ලා චතුර්ථ ධානයකම් වඩලිවල ආකාශිනුත් ගිහිලා අන්තිමට මහා හොරෙක් වෙනවා අන්තිමට අර ගමක අර ගොපළු දැරියක් දැකලා කාමයේ විසිලා. අර තාපසී චතුර්ථ ධානය වඩලා ආකාශයෙන් යනකොට එක්තරා කාන්තාවක් මේ විලක නානවා දැකලා ඇය අසලට මැදගෙන වැටෙන්නේ ධානයත් පිරිහිලා. ඒ ඔහොම ඕන තරම් කතා තියෙනවා ධර්මයේම. එතකොට අන්න ලෞකික සමාධිය තරම.
එහෙනම් ලෞකික සමාධිය කියන්නේ මොනතරම් ලාමක? අපේ තාපස අපේ මහබෝසතාණන් හා සම්බන්ධව කතා පුවතක්ම තියෙන ජාතක කතාවක්. එක්තරා රාජබිසවක් සම්බන්ධයෙන් චතුර්ථ ධානයෙන් යුක්ත වාසය කරමින් ආකාශයෙන් වැඩලා මහා 이르දිමන්තයෙක් වශයෙන් ඒ රාජබිසව සම්බන්ධයෙන් රාගසිතක් ඇති වෙලා අන්තිමට ආකාශයෙන් ඇවිල්ලා පයින් යන්නේ ආපහු කැලේට. ඉතින් ඕම ඕනතරම් අවස්ථා තියෙනවා. එතකොට මෙලෝ වශයෙන්ම ඒ ධානයේ පිරිහිලා ගිහිල්ලා දුකටපත් වෙනවා. ඒ කියන්නේ මෙලෝ වශයෙන්වත් පිහිටන්නේ නැහැ ඒක. පරලෝ වශයෙන් කොහොමද පිහිටත්? ඉතින් පරලෝ වශයෙන්වත් පිහිටක් පවතින නම් අඩුම තරමේ ධානයේ පිරිහෙන්නේ නැතුව ඉන්න ඕන මරණයට එක්ක. එහෙම හිටියොත් නම් අන්නේ අන්තං හරි ඒ මොකක් හරි පිහිට ලබා ගන්න පුළුවන් වෙනව බැරි නෑ. හැබැයි ඒ ලාමක සමාධිය ඔක්කොම ඒවා. ඉතින් ඒක තමයි ලෞකික සමාධිය. ලෞකික ආනාපාන සතියද මොකද කරන්නේ? නහය මෙන්න මෙතන මේ ස්ථානයේ නහය යට මේ සුලං වැල්ල වදින තැන මේ සති මේ උඩුතොල උඩ මේ සුලං වැල්ල ස්පර්ශ වෙන තැන සිහිය පිහිටව ගන්නවා කියලා උඩට හුස්ම අදිනවා පහළට අදිනවා ඔහොමම ඉඳලා කොහොම හරි අර වායු කසින් හරි වඩව ගන්නවා. සුලං වැල්ල කෙරෙහි අවධානය යොමු කරගෙන අර පඨවි ආදී කසිනය පඨවි තේජෝ වායෝ ආපෝ යන දොසෙන් කසින තියෙනවනේ. එහෙන් කසිනයක් වැඩෙනවා. කසින භාවනාව. එතකොට ඒක තමයි ලෞකික ආනාපාන සති කියලා කියන්නේ. හැබැයි ලෝකෝත්තර ආනාපාන සතිය කියන්නේ ඒක නෙමෙයි කියලා අපි දැක්කනේ. මොකද උඩුතොල උඩ සුලං වැල්ල මත අවධානය යොමු කර ගැනීමක් ගැන සඳහන් වෙන්නේ නැහැ නේ මෙහි. නිවන ළඟා කර ගැනීම තමයි පරිමුඛ සති උපට්ඨපෙත්තා කිව්වේ. එහෙනම් ඒ අරමුණින් වාසය කරනකොට නිවන ළඟා වෙන්නේ නැහැ නිකන්. නිවන ළඟා වේවා කියලා හිතාගෙන හුස්ම ගන්න. නිවන ළඟා වේවා කියලා හුස්ම පහළ දාන්න. එහෙම වැඩනවද භාවනාව? නිවන නිකන් ළඟා වෙනවද? නිවන ළඟා වෙන්න නම් අනුපස්සනාව වැඩෙන්න එපයි. එහෙනම් නිකන් හුස්ම ගැනීමක් ගැන නෙමෙයි කියන්නේ. අනුපස්සනාව සහිත හුස්ම ගැනීම, අනුපස්සනාව සහිත හුස්ම පහ කිරීම කියන මෙන්න මේ උතුම් ලෝකෝත්තර ආනාපාන සතියයි. එහෙනම් ඒකයි කිය අනිච්චානුපස්සී අස්ස සිස්සාමිති සික්කති. අනිච්චානුපස්සී පස්ස සිස්සාමිති සික්කති අනාදි වශයෙන් ඔය දක්වලා තියෙන ආකාරයට දීර්ඝ වශයෙන්, කෙටි වශයෙන් අනාදි වශයෙන් මේ සෑම සියලු ආකාරයෙන්ම ඒ සෑම හුස්මක් තුළම අනිච්චානුපස්සනාවෙන්, දුක්ඛානුපස්සනාවෙන්, අනාත්මානුපස්සනාවෙන්, අසුභානුපස්සනාවෙන් යුක්ත වාසය කරනවා. එතකොට මොකද වෙන්නේ? හුස්මක් පාසා අනුපස්සනාව වැඩෙනවා. හුස්මක් පාසා සමාධිය වැඩෙනවා. එතකොට මොකද්ද මෙතන තියෙන විශේෂත්වය? මෙන්න මේ සමාධි ආන්තරයක් නේ. ඒකේ මොකද්ද? මේ තුච්ච නින්දිත හිතට හුස්මක් පාසා අනුපස්සනාව වැඩුණොත් සංකාර ගොඩන ගන්න ආන්තරයක් නැතුව යනවා. ඉඩක් නැතුව යනවා. මොකද හුස්ම ගන්නකොටත් අනුපස්සනාවෙන් යුක්තවයි වාසය කරන්නේ. හුස්ම පහ කරනකොටත් අනුපස්සනාවෙන් යුක්තවයි වාසය කරන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් මේ සිතට හුස්ම ගැනීම සහ පහ කිරීම කියන අතර ඉඩක් ලැබෙන්නේ නැහැ සංකාර උපදව ගන්න. ඒ නිසා මොකද වෙන්නේ? ආන්තරයක් නැති සමාධියවත් ආනන්තරික සමාධිය බිහි වෙනවා. යම් බුද්ධ සේට්ඨෝ පරිවන්නයි සුචින් සමාධිමානන්තරිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති. එදාම්පි ධම්මේ රතනම් පණිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යනාදි වශයෙන් ශක්තිය ක්‍රියා කළ හැකි තරමේ මහා බලයක් සහිත ඒ ධර්මයේ පිළිවද ශ්‍රේෂ්ඨ භාවයේ පෙන්වුම් කරන උත්තරීතර ආනන්තරික සමාධිය වැඩෙනවා. හුස්මක් පාසා අනුපස්සනාව යුක්තව වාසය කරන්න. ඒක දැන් යට තට්ටුවක ඉන්න මිනිසෙට උඩම තට්ටුවේ යට තට්ටුව දැන් තට්ටු 10 විතර ගොඩනැගිල්ලක් තියෙනවා නම් යට තට්ටුවේ ඉන්න මිනිසයාට දෙවෙනි තට්ටුවේ තුන්වෙනි තට්ටුවේ හතරවෙනි තට්ටුවේ පස්වෙනි තට්ටුවේ ඉන්න අයගේ දර්ශනපතේ අහුවෙන්නේ නැහැ. එතකොට අපි හිතමුකෝ ඉහළ තට්ටුවක ඉන්න කෙනෙක් කියනවා මට මෙන්න මෙහෙම ඈත මුහුද පේනවා කියලා. යටම තට්ටුවේ ඉන්න මනුස්සයට මුහුද පේන්නේ නැහැ. එතකොට මේ මනුස්සයා අඥානියෙක් වුණොත් එහෙම වහා තීරණයකට එළඹෙනවා. ඔය බොරු කියන්න එපා. මටත් පේන්න බෑ මුහුද කියලා. ඥානවන්තයන් නම් කල්පනා කරනවා මම ඉන්නේ පහළ අරගෙන ඉන්නේ උඩ. ඒ නිසා යාට පේනවා ඇති මුහුද. මමත් එතෙන්ට ගියොත් මටත් දකින්න පුළුවන් කියලා. ඒ ඇරින්ද අර පහළම තට්ටුවේ ඉඳගෙන අර පස්වෙනි තට්ටුවේ ඉන්න කෙනා දකින්න. නැත්තම් ඊට උඩ තට්ටුවක හරි. ඔහේ ඇරින්න කෙනෙක්ට ඊට උඩින් ඉන්න කෙනෙක්ගේ දර්ශනපතේට අහු වෙන දේ නැහැ කියන තරම් ඉක්මන් වෙන්නේ නැහැ. ඒසයි බව දකින්න ඕන. ඒ නිසා අත්දැකීමක් වශයෙන් ලබන්න ආනාපාන සතිය වඩන්න ඔය විදිහට. එහෙම නැතුව
දැන් කොච්චර පැහැදිලි කරත් අර මං කිව්වේ සමහර අය ඉන්නවා මොකද මම මේක දැකලා තියෙන දෙයක්. කොච්චර පැහැදිලි කරත් අර කොහේ හරි පොතක හරි කොහේ හරි තිබුණා නම් ඒක මෙහෙමයි කියලා ඊට පස්සේ මේ බුද්ධ භාෂිතයට වඩා ලොකුයි ඒ භාෂිතේ. ඊට පස්සේ ඒක අල්ලගෙන ඒකම තමයි හරි ඒකම තමයි හරි කියලා ඒකෙන් මේ යනවා ඉස්සරහට යනවා හුස්ම ගන්නවා පහ කරනවා හුස්ම ගන්නවා ඉතින් කැමති නම් කර කර ඉන්න. අන්තිමට හොම හුස්ම ගන්නකොට පහ කරනකොට හුස්ම ගන්නකොට පහ කරනකොට එක දවසක් එයි කියලා නතර වෙන දවසක්. එතනින් හැටි ඉවරයි වැඩි. එතකොට පරිණිරවාණයට තමයිපත් වෙන්නේ. මොකද ඒක නම් ආනාපාන සතිය එතනින් හැරීනම් පරිණිරවාණයටපත් වෙයි ඉතින්. හුස්ම ගන්නකොට පහ කරනකොට කොයි වෙලාවක හරි අතර තුරනේ පණ යන්නේ. එතකොට කෙලින්ම පරිණිරවාණය. ඒ නිසා දෘෂ්ටිවාද හදාගෙන විවිධාකාර තර්කවාද හදාගෙන මේ ධර්ම ඉස්සරහා නිකම් බොරු අභියෝග කරමින් හැප්පෙන්න යන්න එපා. තථාගතයන් වහන්සේ මහා සාරිපුත්ත උත්තමයන් වහන්සේලා අතුළු මේ ශ්‍රේෂ්ඨ මහා අති උත්තමයන් වහන්සේලා මේ ධර්මයේ දේශනා කළ අප කරේ මහා කරුණාවේ. ඒ උතුම් ධර්මයේ ප්‍රඥා ඉන්වර්ෂණය කළ මේ සංසාර දුකින් නිදහස් වෙන්න උත්සාහ ගන්න. එහෙනම් ඔන්න ලෝකෝත්තර ආනාපාන සතිය ගැන මේ විග්‍රහ කළේ. කායानुපස්සනාව යටතේ පළමුවෙනි පබ්බය. කායानुපස්සනාව යටතේ දේශනාවන පළමුවන ඒ භාවනා ක්‍රමවේදය. ආනාපාන සති භාවනාව. දැන් බලන්න මෙතනින් එහාටත් තියෙන මේ වගේම නෙවෙයිද කියලා. එහෙනම් ඔන්න ආනාපාන සතිය වඩන හැටි මම හිතනවා විස්තර වෙන්නදී පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙනම් නැවතත් ඒක සමාලෝචනය කරොත් මේ සුද්ධ සිංහලෙන්ම සම්මා සම්බුදු පියාණන් අපට දේශනා කරන්නේ හුස්ම පාසා අප මේ අනුපස්සනාවේදී යුතු බවයි. එහෙනම් දැන් මේ ඔක්කොම කරන්න ඕන කියලා එක නියමයක් නැහැ. එකක් කරනවා නම් මොකක් හරි මේ වැඩෙනවා. එහෙනම් මේ ගොඩක් දේශනා කරලා තියෙන්නේ අය. ඉන්ද්‍රිය නානත්වය නිසා. ඉන්ද්‍රිය නානත්වය නිසා. අර තණ්හා චරිත දෙකක් ඉන්නවා, දෘෂ්ටි චරිත දෙකක් ඉන්නවා. ඒ අයගේ ඉන්ද්‍රිය නානත්වයෙන් යුක්තයි. එතකොට මේ ඉන්ද්‍රිය නානත්වයෙන් යුක්ත ආර්ය ශ්‍රාවකයන්ට එක භාවනාවක් විතරක් දේශනා කරාම හරියනවද? එහෙනම් එකිනෙක උත්සාහ දාලා බලන්න. තමන්ට සුදුසු භාවනාවක් කොයි වෙලාවක හරි වැඩිලයි. ඉතින් බුදු පියාණන් වහන්සේ නම් මෙන්න මේ ලෝකෝත්තර ආනාපාන සතිය බොහෝ වර්ණනා කරනවා. මොකද කෙනෙක්ට හුස්මක් පාසා අනුපස්සනාවෙන් යුක්තව වාසය කරන්න පුළුවන් නම් මොකද වෙන්නේ? ආය කතා කරන්න දෙයක් නැහැ නේද? එතන සීලය ප්‍රඥාව සීලය සමාධි සියල්ල පූර්ණ වෙනවා. චිත්ත සමාධිය නිරායාසයෙන් වැඩෙනවා. සමාධිය තුළ ප්‍රඥාව වැඩෙනවා. සමත පූර්වාංග විදර්ශනා වැඩෙනවා. ඔන සමත පූර්වාංග විදර්ශනා වැඩෙන අවස්ථාව. තව තියෙනවා. ඔක විශේෂයෙන් ඒබඳු අවස්ථාව. එහෙනම් ඔන්න ඔය සමාධිය තුළ සමත පූර්වාංග විදර්ශනා වැඩෙනවා ආනාපාන සතිය තුළ. එහෙනම් පින්වත්නි ඔය නිවනටම ඔසවා තබන උත්තරීතර වූ භාවනාවක්. එහෙනම් ඔන්න ඔය විදිහට ඒ භාවනාව වැඩෙන්න ඕන. ඒක මුලදී අපහසු වෙන්න පුළුවන්. හැබැයි පහු වෙනකොට ඒකයි කිව්වේ ආශීවිතාය භාවිතාය ඔය කිව්වේ ඒකයි ආශීවිතාය භාවිතාය අනුත්ථිතාය වත්තුකතාය යානිකතාය පරිචිතාය සුසමාරද්ධා කිව්වේ ඒකයි. දැන් කවුරු හරි අපි හිතමුකෝ කොහොම වඩනවා කියලා වාඩි වෙලා එක පැයක් විතර උත්සාහ ගත්තා. හරි ගියේ නෑ. තව දවසක් වඩන තව පැය භාගයක් උත්සාහ ගත්තා. හරි ගියේ නෑ. ඊට පස්සේ දවස් දෙකක් තුනක් උත්සාහ කරලා කියනවා වැඩෙන්නේ නෑ කියලා. ඒක හරි උත්තරයක්ද? හරි උත්තරයක්ද ඒක? දැන් අපි මේ සාමාන්‍ය ජීවිතේ මේ මම ඉතින් ඕනවට නිග්‍රහ කරන්න කැමති නැහැ මේ ලෝකේ. මොකද ඊට පස්සේ ඒවට කිපෙන මිනිස්සු ඉන්න පුළුවන් ඥානෙ අඩු වැඩි වශයෙන්. ඉතින් මේ ලෝකෙ මේ දිනදා මේ යන්තම් බඩ වියත හොයාගන්න. නැත්නම් මොනවා හරි මේ බඩ ගෝස්තරේ හොයාගන්න ඉගෙන ගන්න මේ විෂයකට මොනවා හරි අපි මේ පාසල් විෂයක් හරි වේවා විශ්වවිද්‍යාල විෂයක් හරි වේවා එහෙම නැත්නම් මේ මොනවා හරි වෘත්ති විෂයක් වේවා කොච්චර කාලයක් වැය කරනවද? මාස 6 අවුරුදු 2 අවුරුදු 3 4 ඉස්පෙෂල් අවුරුදු 4යි. හැබැයි සංසාර දුකෙන් නිදහස් වෙන්න වාඩි වුණාම පැයෙන් දෙකකින් වැඩින්න ඕන භාවනාව. නැත්තම් මොකද වෙන්නේ? අතහැරලා දාන්න. ඊට පස්සේ කියන වැඩින්නේ නැහැ කියලා. දැන් අර වගේ විෂයක් පස්සේ එළවන අවුරුදු 4ක් 5ක් තිස්සේ. මේ මෙලෝ වශයෙන් මේ සෝහන දක්වා තියෙන ජීවිතය සැපවත් කරගන්න. සාංශාරික වශයෙන් සියලු දුකින් නිදහස් වෙන්න පැය දෙකයි උත්සාහ කරන්න පුළුවන්. මම මේ පෙන්න කාරණා බොරුද කියලා ඔබතුලින්ම දකින්න නුවණින්. ගොඩාක් අය මේ ධර්මයේ ඉස්සරහා ඔය මං කිව්වේ එකයි ප්‍රශ්න අහන්න ඔබ. එතකොට ඔබ මග වඩනවද නැද්ද කියලා අපි ප්‍රශ්න ඇසුරින්ම තෝරගමු. එතකොට හොඳයි.
කොච්චර කාලයක් ඒ වෙනුවෙන් බෙන් කරනවද ඔබ? අවංකවම මේ සංසාර දුකින් නිදහස් වෙන්න. පැයයි දෙකයි. ඊට පස්සේ වැඩෙන්නේ නැහැ කියන මාර්ගය. ඊට පස්සේ ආනාපාන සතිය වැඩෙන්නේ. වැඩෙන්න නම් ඔබ වඩන්න එපා ඒක හොඳට. ආශීතය භාවිතය කිව්වේ නිකන්ද? බහුලීකරණය. ආශීතය භාවිතය බහුලීකතයි. බහුලීකරණය වෙන්න ඕන. දිගින් දිගට වඩන්න ඕන. කවදාවත් හිතන්න එපා. ඔබ දැන් මේ ටික අහගෙන ඉවරලා දැන් හෙට උදේට පැයක් කමාරක් ඊට පස්සෙත් පැයක් කමාරක් කොහොම දවස් දෙකක් තුනක් උත්සාහ කරලා නෑ ලෝකෝත්තර ආනාපානසතිය එහෙම වැඩින්නේ නැහැ කියලා කියන්න එපා. මේ බහුලෝ ප්‍රගුණ කරන්න ඕන. බහුලෝ ප්‍රගුණ කරනකොට අන්න අර හුස්මක් පාස අනුපස්සනාව වැඩිෙන්න ගන්න. එතකොට Tamanටම තේරෙයි නොසිඳෙන සමාධියක් Taman තුළ ගොඩ නැගෙනවා කියලා. ඒ සමාධිය බෙදෙන්නෙම නැතුව පවත්වාගෙන යන්න පුළුවන් ඕන තරම් වෙලා. අවශ්‍ය නම් ඒ ධම් සමාධියක් නැගෙන්න ගන්නවා. ඒ ධම් සමාධිය තමයි ආනාපාන සති සමාධිය කියන්නේ. අර මුලින් එක ප්‍රගුණ වෙනකන් තමයි අර යම්කිසි විශේෂ ඉරියව්වක ඉඳගෙන ඒ සමාධිය වඩන්න වෙන්නේ ප්‍රගුණ කරන්න වෙන්නේ. ඊට පස්සේ ඒක හොඳට වැඩිලා ආවට පස්සේ Tamanට කැමති ඉරියව්වකදී ඒ සමාධිය ප්‍රගුණ කරගන්න පුළුවන්කම තියෙනවා. ඕනම ඉරියව්වකදී ඒ ආනාපාන සති සමාධිය වැඩෙනවා. හොඳට වැඩිගෙන එනකොට තමයි අර හුස්ම වල ස්වභාවය වෙන් කළ දැනගන්න පුළුවන් ස්වභාවයට එන්නේ. හැබැයි හුස්ම ඇදලා ඉන්න විතරක් නෙවෙයි එතනින් වෙන්නේ. හුස්ම සමග අනුපස්සනාව එකට ගැටගසා තබා ගත්තා. එතකොට මොකද වෙන්නේ? කොයිම වෙලාවකවත් අනුපස්සනාව අර පිට පැනලා යන්නේ නැහැ. අනුපස්සනාවෙන් එළියට හිත පැන ගන්න බෑ. මොකද හුස්මත් එක්ක ගැට ගහලා තියෙන්නේ. අන්න ඒකයි මේ අනුපස්සනාවේ තියෙන විශේෂත්වය. මොකද අකණ්ඩව කරන වැඩක් එක්කයි මේ අනුපස්සනාව ගැට ගහගත්තේ. ඒ නිසා අකණ්ඩව අනුපස්සනාව වෙන්නේ. ඒ විදිහට හරියට වැඩුවොත් උපරිම දින 7යි. හැබැයි දින 7කින් හැමෝටම වඩන්න පුළුවන් කම නැහැ. ඒ ගැන අපි පස්සේ සාකච්ඡා කරමු. එහෙමනම් ඔන්න ආනාපාන සති පබ්බය